අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි කොහොමද ව්‍යාපාරයක ආදායම හඳුනාගන්නේ කියන එක. අපි දන්නවා අපේ ජීවිතවල පැවැත්මට අපිට ආදායම් ඕනේ වගේ ව්‍යාපාරයකට එදිනදා කටයුතු පවත්වාගෙන යනකොට ඒ වගේම ව්‍යාපාරික කටයුතු වර්ධනය කරනකොට ආදායම් උපයන්න ඕනේ. අන්න ඒ උපයන ආදායම හඳුනාගන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ සඳහා අදාළ වෙන නිපුණතාවය තමයි 11.9. ඒ තමයි අයභාරය හඳුනා ගැනීම සඳහා ගිණුම් තැබීම. මේ මාතෘකාව අවසානයේ ඔබට හැකි වෙන්න ඕනේ අයභාරය නිර්වචනය කරන්න. ඒ වගේම ඔබට හැකි වෙන්න ඕනේ අයභාරය සඳහා අදාළ වෙන ගිණුම් කරන ප්‍රමිතියට අනුව අපිට භාවිත කරන්න තියෙන පියවර පහේ ආකෘතිය පැහැදිලි කරන්න. ඒ අනුව පියවර පහේ ආකෘතිය අදාළ කරගෙන කෙසේද අයභාරය හඳුනාගන්නේ කියන එක පැහැදිලි කරන්න ඔබට හැකි වෙන්න ඕනේ. අපි මුලින්ම බලමු මේ අයභාරය කියන්නේ මොකක්ද කියලා. ඔබට පේනවා මේ සටහනේ ආදායම කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ තමයි අයභාරය සහ ලාභ. එතකොට ආදායම අපි නිර්වචනය කරනවා මතක ඇති වත්කමක වැඩිවීමක ස්වරූපයෙන් හෝ වගකීමක අඩුවීමක ස්වරූපයෙන් හිමිකරුවන්ගේ දායකත්වයකින් තොරව කිසියම් කාලච්ඡේදයක හිමිකමේ සිදුවන වැඩිවීමක් ලෙස. මම හිතන්නේ මීට පෙර මාතෘකාවකදී අපි සාකච්ඡා කරා ආදායම නිර්වචනය කරන ආකාරය. අන්න ඒ ආදායමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක තමයි අයභාරය, අනිත් එක තමයි ලාභ. දැන් අයභාරය කියලා කියන්නේ ඕනෑම ව්‍යාපාරයකට තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු තියෙනවා. සිල්ලර වෙළඳසැලක භාණ්ඩ විකුණුම් සහ භාණ්ඩ ගැනුම්. ඊළඟට කුලී රථ සේවා ආයතනයක කුලී රථ සේවා ලබා දීම, සේවක වැටුප් ගෙවීම වගේ ඕනෑම ව්‍යාපාරයකට තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු තියෙනවා. අන්න ඒ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් උපයන ආදායමට කියනවා අයභාරය කියලා. ඒ කියන්නේ සිල්ලර වෙළඳසැලක විකුණුම් කියන්නේ අයභාරය. කුලී රථ සේවා ආයතනයක සේවා ආදායම කියන්නේ අයභාරය. ඒ නිසා ව්‍යාපාරයක සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් උපයන ආදායමට කියනවා අයභාරය කියලා. හැබැයි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් පරිබාහිරවත් ආදායම් සහ ලාභ ලැබෙන්න පුළුවන්. හිතන්න. යම්කිසි ව්‍යාපාරයක ස්ථාවරවත්කමක් අපි කියනවා දීපල පිරිත උපකරණ අයිතමයක් කියලා. භාවිත කර තිබුණා. ඒ ස්ථාවරවත්කම අපි හිතමු යම් කාලයක් භාවිත කරලා වැඩි ගානකට වික්කා. ධාරණ වටිනාකමට වඩා වැඩි මුදලකට වික්කා. එතෙන්දී ඇති වුණා ලාභයක්. ඇයි? තිබුණ ධාරණ වටිනාකමට වඩා වැඩි මිලකට වික්කොත් එහෙම ඒ ස්ථාවරවත්කම ව්‍යාපාරයට ලාභයක් ඇති කරනවා. එතකොට ඒ ලාභය හැබැයි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් ඇතිවෙච්ච ලාභයක් නෙමෙයි. ඇයි? ව්‍යාපාරය ස්ථාවරවත්කම් විකුණන ව්‍යාපාරයක් නෙමෙයි. එතකොට ඒ ලැබිච්ච ලාභය ආදායමේ කොටසක් වුණාට අයභාරය වෙන්නේ නැහැ. මම හිතන්නේ පැහැදිලි. ඒ නිසා ව්‍යාපාරයක සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් උපයන ආදායමට කිව්ව අයභාරය කියලා. සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් පරිබාහිරව උපයන ආදායමට ලාභ කිව්වා. ඒ නිසා ලාභ සඳහා උදාහරණ මම කිව්වොත් එහෙම ස්ථාවරවත්කම් විකිණීමේ ලාභ, එහෙම නැත්නම් දීපල පිරිත උපකරණ අයිතමයක් ප්‍රත්‍යාග්‍රහණය කරලා ඒකින් ඇතිවෙච්ච අතිරික්තයක්, ඒකත් ලාභයක්. මෙන්න මේ ආදායම තුල තියෙන අයභාරයට තමයි අදාළ වෙන්නේ SLFRS 15 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතාංක 15 කියන ප්‍රමිතිය. එනිසා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ SLFRS 15 කියන ගිණුම් කරන ප්‍රමිතියට අනුව ව්‍යාපාරයක අයභාරය හඳුනාගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. මීට පෙර මේ අයභාරය හඳුනා ගැනීම සඳහා
තිබුණා LKAS 17 කියලා ගිණුම් කරන ප්‍රමිතියක්. අයභාරය කියලා ප්‍රමිතියක් තිබුණා. නමුත් ඒ ප්‍රමිතිය අහෝසි වෙලා 2018 4.1 සිට බලපැවැත්වෙන පරිදි අලුත් ප්‍රමිතියක් නව ප්‍රමිතියක් හඳුන්වා දුන්නා. ඒ තමයි SLFRS 15 ගනුදෙනුකරුවන් සමග කිවිසුම් වලින් ඇතිවන අයභාරය. මොකද්ද ගනුදෙනුකරුවන් සමග කිවිසුම් වලින් ඇතිවන අයභාරය? ඒ අනුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ SLFRS 15 ගනුදෙනුකරුවන් සමග කිවිසුම් වලින් ඇතිවන අයභාරය ප්‍රමිතියට අනුව ව්‍යාපාරයක අයභාරය හඳුනාගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. එතෙන්දී තියෙන විශේෂිතම ලක්ෂණය තමයි මේ ගිණුම් කරන ප්‍රමිතිය මගින් පියවර 5ක ආකෘතියක් හඳුන්වා දීම. අපි ඒකට කියනවා 5 steps model කියලා. ඒ පියවර 5 ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ පියවර 5 දිගේ යන්න ඕනේ අයභාරය හඳුනා ගැනීමේ ක්‍රියාවලියේදී. ඒකේ පළවෙනි පියවර තමයි ගනුදෙනුකරු සමග තියෙන කිවිසුම හඳුනා ගැනීම. දැන් ව්‍යාපාරයේ ආදායම් ලැබෙන්නේ ගනුදෙනුකරුවන්ගෙන්, කස්ටමර්ස්ලාගෙන්. ඒ ගනුදෙනුකරුත් එක්ක කිවිසුමක් ඇති වෙනවා. අපි මේවා දීර්ඝ වශයෙන් කතා කරනවා. නමුත් දල වශයෙන් පළවෙනි පියවරේදී අපි බලන්න ඕනේ ගනුදෙනුකරු සමග තියෙන කිවිසුම කුමක්ද කියලා. ඒ කිවිසුම හඳුනා ගන්න ඕනේ. කිවිසුම හඳුනාගත්තට පස්සේ දෙවෙනි පියවර වෙන්නේ ඒ කිවිසුමේ තියෙනවා කාර්ය සාධන බැඳීම්. සරලව කිව්වොත් ව්‍යාපාරයේ පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා. භාණ්ඩ විකිණීමට පොරොන්දු වුණා. සේවා සැපීමට පොරොන්දු වුණා. අන්න ඒ වගේ පොරොන්දු වීම තියෙනවා. ඒවට කියනවා කාර්ය සාධන බැඳීම් කියලා. ඒ අනුව දෙවන පියවරේදී කිවිසුමේ තිබුණ කාර්ය සාධන බැඳීම් අපි හඳුනා ගන්න ඕනේ. තුන්වෙනි පියවර. ඒ කාර්ය සාධන බැඳීම් ඉටු කරනකොට ගනුදෙනුවට මිලක් තීරණය කරනවා. ප්‍රයිස් එකක්. අන්න ඒ ගනුදෙනුවේ මිල තීරණය කරන්න ඕනේ. ඒක තමයි පියවර අංක 3. පියවර අංක 4 තමයි ගනුදෙනුවේ තීරණය කරපු මිල හඳුනාගත් කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කරන්න ඕනේ. පියවර අංක 5 අපි එකඟ වෙච්ච පොරොන්දු වෙච්ච කාර්ය සාධන බැඳීම තෘප්තිමත් කළාට පස්සේ ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් ඒ බැඳීම ඉටු කළාට පස්සේ ඊට අදාළ අයභාරය හඳුනා ගැනීම. ඔන්න ඔය පියවර 5 භාවිතා කරන්න ඕනේ. එතෙන්දී පිළිවෙලකට භාවිතා කරන්න ඕනේ. අනුපිළිවෙලකට. එහෙනම් මතක් කරගත්තොත් අංක 1 ගනුදෙනුකරු සමග තියෙන කිවිසුම හඳුනා ගැනීම. අංක 2 එම කිවිසුමේ තියෙන කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. 3 ගනුදෙනුවේ මිල තීරණය කිරීම. 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කිරීම. 5 කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වූ පසු ඊට අදාළ අයභාරය හඳුනා ගැනීම. අපි දැන් මේ එකිනෙක පියවර දීර්ඝ වශයෙන් කතා කරමු. දැන් මෙතෙන්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය විකුණුම් ගනුදෙනුවකදීත් මේ ටික මෙහෙමම වෙනවා. සිල්ලර කඩේක ගනුදෙනුකරුවෙක් භාණ්ඩ ටිකක් ගන්න ආවොත් එහෙම එතනත් කිවිසුමක් ඇති වෙනවා. මොකද භාණ්ඩ ගන්න කැමති, භාණ්ඩ දෙන්න කැමති, ඒ නිසා කිවිසුමක් ඇති වෙනවා. එතන පොරොන්දුවක් තියෙනවා භාණ්ඩ ටික දෙනවා කියලා. එතන ගනුදෙනුවේ මිලක් තියෙනවා. ඒ මිල අර බැඳීමට පොරොන්දු වීමට වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ භාණ්ඩ තොගය දුන්නට පස්සේ විකුණුම්කරු විසින් අයභාරය හඳුනා ගන්න ඕනේ. ඒ නිසා මේක සාමාන්‍ය විකුණුම් ගනුදෙනුවකට වගේම ටිකක් සංකීර්ණ විකුණුම් ගනුදෙනුවකට. උදාහරණයක් ලෙස අපි හිතමුකෝ යන්ත්‍රයක් විකුණනවා කියලා. අපි හිතමුකෝ වටිනාකම ටිකක් වැඩි විදුලි ජනක යන්ත්‍රයක් විකුණනවා කියලා. එතකොට ඒ වගේ සංකීර්ණ විකුණුමකටත් මේ ප්‍රමිතිය අදාළ වෙනවා. එහෙනම් අපි බලමු එකිනෙක පියවර සාකච්ඡා කරන්න. පියවර අංක 1 ඔබට මතක ඇති ගනුදෙනුකරු සමග තියෙන කිවිසුම හඳුනා ගැනීම. දැන් ව්‍යාපාරය සහ ගනුදෙනුකරු අතර විකිණීමේ ගනුදෙනුවක් සිදු වෙන්න යන්නේ. එතෙන්දී අපි ව්‍යාපාරය සහ ගනුදෙනුකරු අතර තියෙන කිවිසුම හඳුනා ගන්න ඕනේ. ඒකට අපි කියනවා කොන්ට්‍රැක්ට් එකක් කියලා.
ගිවිසුමක් කියන්නේ මොකද්ද? ගිවිසුමක් කියන්නේ ඒ ගිවිසුමේ අයිතීන් තියෙනවා, rights. ඒ වගේම බැඳීමක් තියෙනවා, obligations තියෙනවා. අන්න ඒ වගේ අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරයේ පාර්ශව දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අතර ඇතිවන සරල ගිවිසුමක් ගත්තොත් විකුණුම්කරු සහ ගැනුම්කරු පාර්ශව දෙකයි. සමහර අවස්ථාවල ගැනුම්කරු විකුණුම්කරු වගේම තවත් තුන්වන පාර්ශවයක් ඉන්න පුළුවන්. ඒ නිසා පාර්ශව දෙකක් හෝ ඊට වඩා වැඩි පිරිසක් අතර ඇතිවන එකඟතාවයක් තමයි ගිවිසුමක් කියන්නේ. එහෙනම් ගිවිසුමක් කියන්නේ අයිතීන් වගේම බැඳීම් නිර්මාණය වන ආකාරයේ පාර්ශව දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන එකඟතාවයක්. ඒක බලාත්මක කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ යම් හේකින් ගිවිසුම කඩ කළොත් එහෙම නීති ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි බලාත්මක කළ හැකි කියලා කියන්නේ. ඔය ගිවිසුම ඇති වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එක තමයි ඒ ගිවිසුම ලිඛිතව ඇති වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කතා කරා මේ ප්‍රමිතිය සරල විකිණීමක් වගේම සංකීර්ණ විකිණීමකටද අදාළ කරගන්න පුළුවන් කියලා. එතකොට අර සංකීර්ණ වත්කමක් විකුණුවොත් එහෙම අපි කිව්වොත් එහෙම වටිනාකම වැඩි මිලියන ගාණක් වටින විදුලි ජනක යන්ත්‍රයක් වික්කොත් එහෙම එතෙන්දී බොහෝ විට ගැනුම්කරු සමග ගිවිසුම ඇති කරගන්නේ ලිඛිතවනේ. written agreement එකක් අපි පවත්වා ගන්නවා. මොකද ඒකේ වටිනාකම වැඩි ප්‍රමාණාත්මකයි. ඒ නිසා බොහෝ විට ලිඛිත ගිවිසුම අනුගමනය කරනවා. නැත්නම් භාවිත කරනවා. හැබැයි සමහර අවස්ථාවල ඒ විකිණීම සරල විකිණීමක් නම් බොහෝ විට ලිඛිත ගිවිසුමකට යන්නේ නැහැ. ඒ ගිවිසුම වාචිකව වෙන්නේ. වචනෙන් එකඟ වෙනවා භාණ්ඩය විකුණන්න. නැත්නම් සේවය සපයන්න. එහෙමත් නැත්නම් ව්‍යාපාර පරිචයක්. අපි කියන බිස්නස් එකේ ප්‍රැක්ටිස් එකක්. කාලාන්තරයක් තිස්සේ කරගෙන ආපු දෙයක්. එතන ලිඛිත ගිවිසුමකුත් නැහැ, වාචිකව එකඟ වෙන්නෙත් නැහැ. නමුත් අපි ඒක ඉටු කරනවා. යම් කිසි ගනුදෙනු කරුවෙකුට අපි හැමදාම පුරුද්දක් වශයෙන්, භාවිතයක් වශයෙන් එමෙතන අපි කියන්නේ පරිචයක් මගින් අපි ඒ භාණ්ඩය විකුණනවා. එහෙම නැත්නම් ඒ සේවය දෙනවා. ඒ නිසා මේ ගිවිසුම ඇති වෙන්න පුළුවන්. එක්කෝ ලිඛිතව, එක්කෝ වාචිකව නැත්නම් ව්‍යාපාර පරිචයක් ලෙස, බිස්නස් ප්‍රැක්ටිස් එකක් ලෙස. හැබැයි ඔය ගිවිසුම අපි මේ සාකච්ඡා කරන ප්‍රමිතිය, ඒ තමයි SLFRS 15. ඒ ප්‍රමිතියේ විෂයපතයට, ස්කෝප් එකට වැටෙන්න නම්, යටත් වෙන්න නම් ඒ ගිවිසුම තුල මෙන්න මේ කරුණු සියල්ලම ඇතුළත් වෙන්න ඕනේ. අපි බලමු යම්කිසි ගිවිසුමක් SLFRS 15 විෂයපතයට වැටෙන්න ඒ ගිවිසුමේ තියෙන්න ඕන නිර්ණායක නැත්නම් කරුණු මොනවද කියලා. අංක 1. ඒ ගිවිසුමේ වාණිජමය හරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොටින්ම ව්‍යාපාරික කටයුත්තක් තියෙන්න ඕනේ. ලාභ ලැබීමේ ආර්ථික කටයුත්තක් තියෙන්න ඕනේ. හුදෙක් එකඟ වීමක් ගිවිසුමක් නෙමෙයි. අපි දන්නවා ව්‍යාපාරවල තියෙනවා බොහෝ විට ව්‍යාපාරික රැස්වීම් මීටින්ග්ස්. යම් කිසි පාර්ශ්වයක් එක මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේ අපි හමු වෙමු. එතරම් පොඩි ගිවිසුමක් ඇති වෙන්නේ. හැබැයි ඒ ගිවිසුමේ වාණිජමය හරයක් නැහැ. හැබැයි යන්ත්‍රයක් විකුණන්න ගිවිසුමකට එළඹුණොත් එහෙම ගනුදෙනු කරුවෙක් එක්ක එතන වාණිජමය හරයක් තියෙනවා, ව්‍යාපාරික කටයුත්තක් තියෙනවා, ලාභ ලැබීමේ ආර්ථික කටයුත්තක් තියෙනවා. අන්න ඒ නිසා ඔය ගිවිසුම තුළ වාණිජමය හරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලාභ ලැබීමේ ආර්ථික කටයුත්තක් තියෙන්න ඕනේ. අංක 2 ගිවිසුමේ පාර්ශව මූලිකව ගැනුම්කරු සහ විකුණුම්කරු එකී ගිවිසුම අනුමත කරලා තියෙන්න ඕනේ. දෙපාර්ශ්වයම අනුමත කරේ නැත්නම් ඒක වළංගු හෙවත් බලාත්මක ගිවිසුමක් වෙන්නේ නැහනේ. එහෙම නේද? ඔව්. ඒ නිසා එකී පාර්ශ්ව ගිවිසුම අනුමත කරලා තියෙන්න ඕනේ. තුන්වෙනි එක. පැවරීමට නියමිත භාණ්ඩ හෝ සේවාවන් හෝ සම්බන්ධයෙන් එකිනෙක පාර්ශ්වයන්ගේ අයිතීන් මම ඉස්සෙල්ලා කිව්ව මතකද ගිවිසුමක අයිතීන් නිර්මාණය වෙනවා කියලා. රයිට්ස්. ඒ අයිතීන් ව්‍යාපාරයට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. විකුණුම්කරුගේ අයිතිය මොකද්ද? ගැනුම්කරුගේ අයිතිය මොකද්ද? අන්න ඒ වගේ එකිනෙක පාර්ශ්වයේ අයිතිය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 4. පැවරීමට නියමිත භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් ගෙවීම් කොන්දේසි ව්‍යාපාර ඒකකයට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ භාණ්ඩ ටික සැපෙව්වට පස්සේ, සේවය ලබා දුන්නට පස්සේ ඒ සඳහා ගෙවීම් කරන්නේ කොහොමද? මුදල් වලින් ගෙවනවද? චෙක්පත් වලින් ගෙවනවද? කවද්ද ගෙවන්නේ?
වට්ටම් හම්බෙනවද? ඒ වගේ ගෙවීම් කොන්දේසි ව්‍යාපාර ඒකකයට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පස්වෙනි හෙවත් අවසාන නිර්ණායකය තමයි ව්‍යාපාර ඒකකයට එම ඒකකයේ සුදුසුකම් ලබන ප්‍රතිෂ්ඨාව. ඒක නිකන් හිතා ගන්නකෝ ගනුදෙනුවේ මිල කියලා. ඒ ගනුදෙනුවේ මිල එකතු කරගන්න භව්‍යතාවයක්. භව්‍යතාවයක් කියලා කියන්නේ හැකියාවක්. ඒ කියන්නේ අපි ණයට බාණ්ඩ වික්කොත් එහෙම ඒ මුදල එකතු කරගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. හැකියාවක් තිබුණ නැත්නම් ඒ අයබාරය අපිට හඳුනා ගන්න බෑනේ. නේ හැකියාවක් නැති කෙනෙකුට අපි ණයට වික්කොත් එහෙම අපිට ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා කපා හරින්න වෙනවා. ඒ නිසා ඒ ප්‍රතිෂ්ඨාව හේවත් මිල එකතු කරගැනීමේ හැකියාවක් හේවත් භව්‍යතාවයක් තියෙනවා. කරුණු පහක් මම කිව්වා. එක තමයි ගිවිසුමේ වාණිජමය හරයක් තියෙන්න ඕනේ. අංක දෙක තමයි එකේ ගිවිසුම පාර්ශ්ව විසින් අනුමත කරලා තියෙන්න ඕනේ. අංක තුන තමයි ඒ ගිවිසුමේ තියෙන අයිතීන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අංක හතර තමයි ගෙවීම් කොන්දේසි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පස්වෙනි එක තමයි ඒ මිල නැත්නම් ප්‍රතිෂ්ඨාව එකතු කර ගැනීමට භව්‍යතාවයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය නිර්ණායක පහම ඉටු වුණොත් ඒ ගිවිසුම අයබාරය හඳුනා ගැනීම සඳහා පළවෙනි පියවර ලෙස අනුගමනය කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු යම් හේකින් ඔය පියවර එකේ තියෙන ගිවිසුමක තියෙන නිර්ණායක වලින් පහම ඉටු වෙන්නේ නැහැ කියලා. පහම ඉටු වෙන්නේ නැහැ. අපි හිතමුකෝ 1 2 3 5 කියන නිර්ණායක ටික ඔක්කොම ඉටු වෙනවා. හැබැයි ගෙවන්නේ කොහොමද කියලා තාම එකඟ වෙලා නැහැ. පැහැදිලිද? අපි හිතමුකෝ වාණිජමය හරයක් තියෙනවා, අයිතීන් දන්නවා, ඊට පස්සේ අනුමත කරලා තියෙනවා සහ ලැබෙන බවක් දන්නවා. හැබැයි ගෙවන්නේ කොහොමද කියලා තාම එකඟ වෙලා නැහැ. ඒතර මේ කොන්දේසි පහම ඉටු උනේ නැත්තම් අයබාරය හඳුනා ගන්න බෑ. එතකොට අපි මේ ගිවිසුම පැත්තකට දානවද? නැහැ. අපි කවදා හරි දවසක මේ නිර්ණායක පහම ඉටු වෙනවද කියලා බලාගෙන ඉන්නවා. ඒ ගිවිසුම අයබාරය හඳුනා ගැනීමට භාවිත කරන්න. කවදා හරි දවසක මේ නිර්ණායක පහම ඉටු වුණාට පස්සේ ඒ ගිවිසුම ගන්නවා අයබාරය හඳුනා ගැනීමේ ක්‍රියාවලියට. ඒ නිසා මේ නිර්ණායක පහම ඉටු වෙන්න ඕනේ. යම් හේකින් පහම ඉටු වෙන්නේ නැත්නම් අපි පසු කාලිනව ඒ නිර්ණායක ඉටු වෙනවද කියලා බලන්න ඕනේ. පියවර අංක 1මයි තාමත් අපි ඉන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා ගිවිසුමට එළඹීම මගින් ව්‍යාපාර ඒකකයට ගනුදෙනුකරුගෙන් ප්‍රතිෂ්ඨාවක් කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන කන්සිඩරේෂන් එකක් කියලා. සරලවම ගනුදෙනුවේ මිල. ඒ මිල ලබා ගැනීමට අයිතියක් ලැබෙනවා. දැන් හිතන්නකෝ මම විකුණුම් කරුණම් භාණ්ඩ ටිකක් මම වික්කොත් ඒ භාණ්ඩ වලට අදාළ විකුණුම් මිල මට ලබා ගන්න අයිතියක් හම්බෙනවනේ. ගනුදෙනුකරු ගෙවෙන්නේ නැත්නම් මට නීති ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අයිතියක් රයිට් එකක් මට හම්බෙනවා. ඊළඟට ඒ වගේම ඕනම අවස්ථාවක අයිතියක් විතරක් හම්බෙන්නේ නැහැ. ඒ අයිතිය හම්බීමත් සමගම බැඳීමක් ඇති වෙනවනේ. අපිට ඉටු කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි බැඳීම. අපි ඒකට කියනවා කාර්ය සාධන බැඳීමක් කියලා. ඉංග්‍රීසි වලින් අපි ඒකට කියනවා performance obligation කියලා. ඒ කියන්නේ මම විකුණුම් කරුණම් මගෙන් ගනුදෙනුකරුවෙක් භාණ්ඩ තොගයක් ඉල්ලුවා නම් ඒ භාණ්ඩ තොගය මම දෙනවා කියලා පොරොන්දු වුණා නම් මට බැඳීමක් තියෙනවා ඒ කියපු දවසේ එකඟ වෙච්ච භාණ්ඩ තොගය ඒ ගනුදෙනුකරුට දෙන්න. ඒක මට බැඳීමක්. ඒකට මම කියනවා කාර්ය සාධන බැඳීම. ඒතර ඒ බැඳීම තෘප්තිමත් කිරීම මත මට අයිතියක් හම් වෙනවා ඒ ගනුදෙනුවේ මිල හෙවත් ප්‍රතිෂ්ඨාව එකතු කරගන්න. ඒ නිසා ගිවිසුම තුලින් අපිට පැහැදිලි ව්‍යාපාර ඒකකයට අයිතියක් ඇති වෙනවා වගේම ව්‍යාපාර ඒකකයට බැඳීමකුත් නිර්මාණය වෙනවා. ඒ බැඳීමට මොකක්ද කියන්නේ? කාර්ය සාධන බැඳීම. performance obligation කියලා කියනවා. අපි එමු නිදර්ශනයකට. ඒකේ තියෙනවා 2020 සැප්තැම්බර් 1 දින රුවිනි ව්‍යාපාරයට ලක්ෂ 5ක් වටින භාණ්ඩ තොගයක් මිලදී ගැනීමට ගනුදෙනුකරුවෙකුගෙන් ඇනවුමක් ලැබිණි. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෙක් කස්ටමර් කෙනෙක් රුවිනි ව්‍යාපාරයට ඇනවුමක් ඕඩර් එකක් දෙනවා ලක්ෂ 5ක් වටින භාණ්ඩයක් මිලදී ගන්න. ඇනවුමක්. ඒ ඇනවුම දෙන්නේ 2020 සැප්තැම්බර් 1. 2020 සැප්තැම්බර් 14 දින
දවස් 14කට පස්සේ රුවිනි ව්‍යාපාරය මෙම ඇනවුම අනුමත කළ අතර ඒ ඕඩර් එක ඇක්සෙප්ට් කරනවා අනුමත කරනවා එදින දෙපාර්ශ්වය ගිවිසුමකට එළඹන ලදී. ඔන්න සැප්තැම්බර් 14 වෙනිදා ගිවිසුමට පාර්ශ්ව දෙක එළඹෙනවා. ගිවිසුමට අනුව භාණ්ඩ තොගය 2020 ඔක්තෝබර් 1 10 වෙනි මාසේ 1 වෙනිදා ගනුදෙනුකරුට බාර දෙන්න ඕනේ. ඒ වගේම ගනුදෙනුවේ මුළු වටිනාකම ගනුදෙනුකරු විසින් ඔක්තෝබර් මාසේ 10 තවත් දවස් 10කට පස්සේ මුදලින් ගෙවන්න ඕනේ. රුවිනි ව්‍යාපාරයට මෙම භාණ්ඩ තොගය සඳහා පිරිවැය ඒ කියන්නේ දැන් රුවිනි ව්‍යාපාරයේ එක්ක මේ භාණ්ඩ තොගය නිෂ්පාදනය කරගන්න ඕනේ. නැත්තම් බාහිරින් මිලදී ගන්න එපා. නැත්තම් විකුණන්න භාණ්ඩ තොගයක් නැහෙනි. ඒ නිසා රුවිනි ව්‍යාපාරයට මේ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් පිරිවැය 3,60,000ක් එනවා. ඒක නිෂ්පාදන පිරිවැය වෙන්නත් පුළුවන්. මිලදී ගැනීම පිරිවැය වෙන්නත් පුළුවන්. අපි දන්නවා ව්‍යාපාරයක පිරිවැයට වඩා වැඩි මිලකට විකුණන්නේ. එහෙනම් අරන් තියෙන 3,60,000කට විකුණන්නේ 5,00,000කට. එතන ලාභයක් තියෙනවා. මෙම ගිවිසුම අනුව අපෙන් අහනවා ඉහත අවස්ථාවේදී SLFRS 15 ප්‍රමිතියට අනුව වළංගු ගිවිසුමක් ඇති වේද? ඔබ මතක් කරගත්තොත් වළංගු ගිවිසුමක් ඇති වෙන්න නිර්ණායක පහක් ඉටු වෙන්න ඕනේ. වාණිජමය හරයක් තියෙන්න ඕනේ. තියෙනවද? ඔව්. ඇයි? 3,60,000කට ගත්ත බඩු තොගයක් තමයි 5,00,000කට විකුණන්නේ. ඒතර මේ ගිවිසුම ඇතුලේ ආර්ථිකමය කටයුත්තක් තියෙනවා. ලාභ ලැබීමේ කටයුත්තක් තියෙනවා. ඒ නිසා වාණිජමය හරයක් තියෙනවා. පාර්ශ්ව විසින් අනුමත කරලා තියෙනවද? ඔව්. අයිතීන් හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. භාණ්ඩ තොගය බාර දෙන්න ඕනේ. ඊළඟට ගෙවීම් කොන්දේසි තියෙනවද? තියෙනවා. ඔක්තෝබර් 10 මුදලින් ගෙවන්න ඕනේ. ඊළඟට ඒ මිල 5,00,000 එකතු කර ගැනීමේ හැකියාවක් හෙවත් භව්‍යතාවයක් තියෙනවද? ඔව්. මෙයා සාමාන්‍ය ගනුදෙනුකරුවෙක්. ගෙවන්නේ නැහැ කියලා නෑ. බංකොලොත් වෙලා කියලා කියන්නේ නෑ. ඒ නිසා ඒ 5,00,000 එකතු කර ගැනීමේ භව්‍යතාවයක් හෙවත් හැකියාවකුත් තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි අර ගිවිසුමක් තුල තිබිය යුතු නිර්ණායක පහම ඉටු වෙනවා නැත්තම් තියෙනවා. ඒ නිසා මේ ගිවිසුම SLFRS 15 විෂයපතයට අනුව වළංගු ගිවිසුමක් වෙනවා. ඒ නිසා පිළිතුර වෙන්නේ ඔව්. ප්‍රශ්න අංක 2 අපෙන් අහනවා ව්‍යාපාරයේ සහ ගනුදෙනුකරු අතර ගිවිසුම ඇති වෙන දවස. ඒක ඇනෝම ලැබිච්ච දවසද? ගිවිසුම අනුමත කරපු දවසද? එහෙම නැත්නම් භාණ්ඩ තොගයේ බාර දෙන්න එකඟ වෙච්ච දවසද? මුදල් ගෙවුව දවසද? හිතන්න. ඇනෝම ලැබිච්ච දවසද? ගිවිසුමට එළඹිච්ච දවසද? භාණ්ඩ තොගයේ බාර දෙන දවසද? මුදල් ගෙවීමට එකඟ වෙන දවසද? බොහොම පැහැදිලිනේ. අපෙන් අහන්නේ ප්‍රශ්නය ගිවිසුම ඇතිවන දිනය. එහෙනම් ගිවිසුම ඇති වෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනි දින. ඇනෝම අනුමත කරලා එදින දෙපාර්ශ්ව විසින් මේ ගිවිසුමට එළඹෙනවා. ඇනෝම ලැබිච්ච දවස නෙමෙයි. භාණ්ඩ බාර දෙන දවසත් නෙමෙයි. පසුව මුදල් ගෙවන දවසත් නෙමෙයි. ඇත්තටම දෙපාර්ශ්වය ගිවිසුමට එළඹෙන දවස. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. අපෙන් අහනවා ප්‍රශ්න අංක 3. වාසනා ව්‍යාපාරයට ලැබෙන අයිතිය කොමක්ද කියලා. මම කිව්වා ගිවිසුමකින් අයිතියක් ලැබෙනවා ඒ වගේම බැඳීමකුත් ඇති වෙනවා කියලා. අයිතිය තමයි මේ භාණ්ඩ තොගයේ බාර දීම මත කවද්ද බාර දෙන්නේ? ඔක්තෝබර් මාසේ 1 වෙනිදා. බාර දීම මත රුපියල් 5,00,000ක් වටින ප්‍රතිෂ්ඨාව හෙවත් මිල එකතු කර ගැනීමට ලබා ගැනීමට අයිතියක් හම්බ වෙනවා. රයිට් එකක් හම්බ වෙනවා. එහෙනම් අයිතිය තමයි භාණ්ඩ තොගයේ බාර දීම මත 5,00,000ක ප්‍රතිෂ්ඨාව ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ලබා ගැනීමට අයිතියක් හම්බ වෙනවා. මොකද ගිවිසුමේ තියෙන ඔක්තෝබර් මාසේ 10 වෙනිදා තමයි මුදල ගෙවන්නේ. ඊට පස්සේ අහනවා බැඳීම මොකක්ද කියලා. බැඳීම. මම කිව්වා ගිවිසුමක අයිතියක් වගේම බැඳීමකුත් නිර්මාණය වෙනවා. බැඳීම තමයි අපි එකඟ වුණා ඔක්තෝබර් මාසේ 10 වෙනිදා භාණ්ඩ තොගය බාර දෙන්න. එහෙනම් ව්‍යාපාරයට තියෙන බැඳීම තමයි ඔබ්ලිගේෂන් එක තමයි ඔක්තෝබර් මාසේ 1 වෙනිදා එකී භාණ්ඩ තොගය එකී ගනුදෙනුකරුට බාර දෙන එක. එහෙනම් බොහොම පැහැදිලි මේ ගිවිසුම වළංගු ගිවිසුමක් වෙනවා. ඒ වගේම මේ ගිවිසුමේ ඇතිවන දවස සැප්තැම්බර් 14. අයිතිය තමයි
ඔක්තෝබර් මාසේ 10 වෙනිදා මේ මුදල ලබා ගැනීමට අයිතියක් තියෙනවා. බැඳීම තමයි ඔක්තෝබර් මාසේ 1 වෙනිදා මේ එකඟ වෙච්ච භාණ්ඩ තොගය ගනුදෙනු කරුට ලබා දෙන එක. මම හිතන්නේ පළවෙනි පියවර ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති, පැහැදිලි වෙන්නේ නැති. අපි එනවා පියවර අංක 2ට. පියවර අංක 2 ඔබ මතක් කරගත්තොත් එහෙම ගිවිසුමේ ඇතුළත් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. ගිවිසුමේ තියෙන කාර්ය සාධන බැඳීම් මම සරලව හැඳින්වුවා. කාර්ය සාධන බැඳීමක් කියන්නේ පොරොන්දු වීමක්. අපි අනාගතයේ මේ දේවල් සිදු කරනවා. පොරොන්දු වීමක්. ඒ නිසා මෙන්න මේ කාර්ය සාධන බැඳීම මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන් ප්‍රමිතියට අනුව ගිවිසුමක් තුල තියෙන ගනුදෙනුකරුට භාණ්ඩ හෝ සේවාවන් පැවරීමේ පොරොන්දු වීම promises අන්න ඒවට තමයි අපි කියන්නේ කාර්ය සාධන බැඳීම් performance obligations කියලා කියනවා. දැන් ඔබ හිතන්න ගිවිසුමක් තුල කාර්ය සාධන බැඳීම් එකක්ද තියෙන්න පුළුවන් එකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්ද? ගිවිසුමක් තුල කාර්ය සාධන බැඳීම් එකක් තියෙන්නත් පුළුවන්. එකට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන් නේද? උදාහරණයක්. අපි හිතමුකෝ අපෙන් ඇවිල්ලා සිල්ලර වෙළඳසැලක ගනුදෙනුකරුවෙක් සීනි කිලෝ එකක් ඉල්ලනවා. එතන බැඳීම් තියෙන එකයි. මොකද්ද? සීනි කිලෝ එක ලබා දීම. හැබැයි අර වගේ සංකීර්ණ ගනුදෙනුවකදී විදුලි ජනක යන්ත්‍රයක් විකිණීම වගේ අපි එකඟ වෙනවා ඒ යන්ත්‍රය බාර දීමට, ඊළඟට උපදෙස් සැපීමට, ඊළඟට සේවා අපි කියන සර්විස් කියලා, සර්විස් කිරීමට. ඒ වගේ බැඳීම් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා ගිවිසුමක් තුළ කාර්ය සාධන බැඳීම් එකකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. මම හිතන්නේ පැහැදිලි. මේ කාර්ය සාධන බැඳීම් අපි කොටස් දෙකකට බෙදනවා. දැන් මතක් කරගන්න කාර්ය සාධන බැඳීමක් කියේ මොකද්ද? ගිවිසුම තුළ ඇතුළත් ගනුදෙනුකරුට භාණ්ඩ හෝ සේවා පැවරීමේ පොරොන්දු වීම promises. ඒ කාර්ය සාධන බැඳීම් කොටස් දෙකකට බෙදනවා අපි. අංක 1 තමයි සමහර කාර්ය සාධන බැඳීම් තියෙනවා ඒවා එකිනෙකට සම්බන්ධිතයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් ගිණුම්කරණය සම්පූර්ණයෙන්ම වර්ධිනවා අයභාරය සඳහා. ඒ නිසා මේක ඉතා වැදගත්. සමහර කාර්ය සාධන බැඳීම් තියෙනවා ඒවා එකිනෙකට සම්බන්ධිතයි. යැපෙනවා එකිනෙකට. dependent. ඒ කියන්නේ අපි හිතමුකෝ බැඳීම් 1 සහ 2 කියලා තියෙනවා කියලා. දෙවෙනි බැඳීම කරන්න බෑ පළවෙනි බැඳීම නැතුව. අපි නිකමට හිතමු අර අපි ගත්ත සංකීර්ණ විකිණීම මොකද්ද? විදුලි ජනක යන්ත්‍රය විකිණීම. දැන් මම මේ කතා කරන්නේ පුංචි විදුලි ජනක යන්ත්‍රයක් නෙමෙයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ගිහිල්ලා ප්ලග් කරලා එහෙම නැත්නම් ඒක ස්ටාර්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආයතනයකට වගේ ගන්න ටිකක් විශාල පරිමාණ විදුලි ජනක යන්ත්‍රයක්. දැන් ඒ යන්ත්‍රය සවි කරන්න ඕනේ. හරි ඒ කියන්නේ ලබා දීලා සවි කරන්න ඕනේ. ඒ වගේ මේක ඉන්ස්ටොලේෂන් එක එහෙම නැත්නම් ස්ථාපනය කිරීම කරන්න ඕනේ. එතන බැලූ බැලමට බැඳීම් දෙකක් තියෙනවා. යන්ත්‍රය බාර දෙන්න ඕනේ. ඒ වගේ මේකේ ඉන්ස්ටොලේෂන් එකක්. එහෙම නැත්නම් ස්ථාපනය කිරීමකුත් තියෙනවා. එතන මේ බැඳීම් දෙකක් තිබුණට ඒ දෙක දැඩි ලෙස බැඳිලා නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ විදුලි ජනක යන්ත්‍රය ස්ථාපනය ඉන්ස්ටොලේෂන් එක කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. නේද? ඒ විදුලි ජනක යන්ත්‍රය ස්ථාපනය කරන්න නැතුව පාවිච්චි කරන්න බෑ අපිට. ඒකට හැකියාවක් අපිට ගැනුම්කරුට නැහැ. නේ? ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම අනිකුත් සම්පත් අපි ගව නැහැ. ඒ නිසා ඒක ඉන්ස්ටොලේෂන් එක කරන්න නැතුව නැත්නම් ස්ථාපනය කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඒ ගිවිසුමේ බැඳීම් දෙකක් තිබුණාට මොනවද බැඳීම් දෙක? යන්ත්‍රය බාර දීම සහ සවි කරලා ස්ථාපනය කිරීම කියන බැඳීම් දෙකක් තිබුණාට දෙක එකිනෙකට මොකද වෙන්නේ? එකිනෙකට බැඳිලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ස්ථාපනය කරන්න නැතුව යන්ත්‍රය පාවිච්චි කරන්න බෑ. ඒස එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ වගේ බැඳීම් වලට කියනවා එකිනෙකට යැපෙන නැත්නම් සම්බන්ධිත බැඳීම් කියලා. තවත් සමහර බැඳීම් තියෙනවා එහෙම එකිනෙකට සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ එක බැඳීමක් අපිට ඉටු කරන්න පුළුවන් දෙවෙනි බැඳීම නැතුව පළවෙනි බැඳීමට අදාළව වත්කම් පාවිච්චි කරන්න පුළුවන්.
මම උදාහරණයක් ගන්නම්. අපි හිතමු අපි විදුලි ජනක යන්ත්‍රය ගන්නවා. මම එකම උදාහරණයක් ගන්නෙ පහසු වෙන්න. එතකොට ඒ විදුලි ජනක යන්ත්‍රයට සර්විස් එක අපි හිතමු වාර්ෂිකව ඇනුවල් සර්විස් එකක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා ගැනුම්කරුගේ පැත්තේ. එතකොට විදුලි ජනක යන්ත්‍රය මිලදී ගැනීම කියන එක බැඳීමක්. ඒ කියන්නේ විකුණුම්කරුගේ පැත්තෙන් විදුලි ජනක යන්ත්‍රය ලබා දීම කියන එක බැඳීමක්. සවි කරලා දෙනවා, ස්ථාපනය කරනවා, ඒවත් ඇතුළුව. ඒ වගේම වාර්ෂිකව සේවා සැපීම කියන එක තවත් බැඳීමක්. දැන් ඔබටත් අත්දැකීම් ඇති, බොහෝ විට ඔබගේ දෙමව්පියන්ට අත්දැකීමක් ඇති. ඕන්නම් ඔය වත්කම ගන්න පුළුවන් අපිට සර්විස් එක එපා කියලා. සමහර වත්කම් ගන්නවා. දැන් ඔය AC වගේ වත්කම් ගන්නවා සමහර ඒවා. අපිට සර්විස් එක එපා. අපි සර්විස් කරගන්න. සමහර ඔය විදුලි උපකරණ එහෙම ගන්නවා. ව්‍යාපාරයේ ඒ තාක්ෂණික දැනුම ඒ හැකියාව තියෙනවා නම් ඒක අපි කරගන්න. අපිට එපා කියලා. එතකොට ඒ සේවය කියන එක ලබා ගන්න නැතුව අපිට ඕනනම් මේ ඒ වත්කම ගන්න පුළුවන්. එතකොට විදුලි ජනක යන්ත්‍රය සැපයීම කියන එක බැඳීමක්. ඒකට වාර්ෂිකව සේවා සැපීම කියන එක තව බැඳීමක්. හැබැයි දෙන්න එකිනෙකට යැපෙන්නේ නැහැ. ඒ කියන්නේ සේවයේ නැතුව ඒ වත්කම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ස්ථාපනය කරන්න නැතුව වත්කම පාවිච්චි කරන්න බෑ. ඔන්න මං සාරාංශය කියනවා. උදාහරණයක් මතක තියාගන්න. විදුලි ජනක යන්ත්‍රයක් අපි විකුණනවා. ඒක බාර දීමයි ස්ථාපනය කිරීමයි කියන්නේ බැඳීම් දෙකක් වුණාට ඒ බැඳීම් දෙක එකිනෙකට යැපෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ස්ථාපනය කරන්න නැතුව ඒ විදුලි ජනක යන්ත්‍රය පාවිච්චි කරන්න බෑ ගැනුම්කරුට. හැබැයි තවත් බැඳීමකට අපි පොරොන්දු වුණොත් ඒ තමයි වාර්ෂිකව සේවා සපයනවා කියලා. ඒ වාර්ෂිකව සේවයේ නැතුව ගැනුම්කරුට වත්කම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා විදුලි ජනක යන්ත්‍රයයි සේවා සැපීමයි කියන එක එකිනෙකට යැපෙන්නේ නැහැ. දැන් හොඳට තේරෙන්න ඕනේ. ඔතෙන්දී එකිනෙකට යැපෙන ඒවනම් අපේ උදාහරණය අර විදුලි ජනක යන්ත්‍රය ලබා දීම සහ ස්ථාපනය කිරීම එකිනෙකට යැපෙනවනේ. ස්ථාපනය නැතුව පාවිච්චි කරන්න බෑ. එහෙම එකිනෙකට යැපෙනවා නම් ඒ කියන්නේ සම්බන්ධිත නම් අපි කරන්නේ ඒ බැඳීම් ටික ඒකාබද්ධ කරනවා. ඒකාබද්ධ කරනවා කියන්නේ එකතු කරනවා. එකතු කරලා තනි බැඳීමක් ලෙස වාර්තා කරනවා. මේක හොඳටම තේරෙන්න අපිට අභ්‍යාසයක් අවශ්‍ය වෙනවා. ඒ අභ්‍යාසයකදී අපි මේක සාකච්ඡා කරමු. නමුත් මේ මොහොතේදී යම් අවබෝධයක් තිබ්බොත් ඇති මතක තියාගන්න එකිනෙකට යැපෙන හේවත් සම්බන්ධිත බැඳීම් නම් ඒ බැඳීම් දෙකම ඒකාබද්ධ කරලා අපි ඒ බැඳීම වාර්තා කරන්න ඕනේ. අපේ උදාහරණේ යන්ත්‍රය බාර දීම සහ ස්ථාපනය කිරීම. එතකොට මේ දෙක එකිනෙකට යැපෙනවා. දෙක ඒකාබද්ධ කරනවා කියන්නේ විකුණුම්කරු අයභාරය හඳුනා ගන්න ඕනේ ඒ බැඳීම් දෙකම ඉටු කරාට පස්සේ. ඒක තමයි ඒකාබද්ධ කරනවා කියන එක අදහස. ඒ කියන්නේ යන්ත්‍රය ගිහිල්ලා ගැනුම්කරුගේ ව්‍යාපාර ස්ථානයේ ගිහිල්ලා දැම්මට හරියන්නේ නැහැ. එදාට අයභාරය හඳුනා ගන්න බෑ. ඒක ස්ථාපනය කරලා දෙන්න ඕනේ. අන්න ස්ථාපනය කරාට පස්සේ ඒ යන්ත්‍රයට අදාළ අයභාරය හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි අදහස. මොකද්ද? ඒකාබද්ධ කරනවා කියලා. ඒ බැඳීම් දෙක ඒකාබද්ධ කරලා තනි බැඳීමක් ලෙස වාර්තා කරනවා. හැබැයි එකිනෙකට යැපෙන්නේ නැති බැඳීම් තියෙනවා නම් සම්බන්ධ වෙන්නේ නැති ඒවා තියෙනවා නම් ඒ බැඳීම් වෙන වෙනම වාර්තා කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ උදාහරණයට අනුව ගත්තොත් එහෙම වාර්ෂික සේවා සපයන එක සම්බන්ධ වෙච්ච නැති යැපෙන්නේ නැති බැඳීමක්. එහෙනම් ඊට අදාළ අයභාරය හඳුනා ගන්න. හරි? ඒ කියන්නේ යන්ත්‍රය විකිණීම තියෙනවා, සේවය සැපීම තියෙනවා. ඒ දෙක දැන් ඒකාබද්ධ කරන්නේ නැහැනේ. ඇයි ඒ? එකිනෙකට යැපෙන්නේ නැති නිසා. එතකොට අපි කරන්නේ මොකද්ද? ඒවා වෙන වෙනම වාර්තා කරනවා කියන්නේ යන්ත්‍රය ස්ථාපනය කරාට පස්සේ ඊට අදාළ අයභාරය හඳුනා ගන්නවා. යැපෙන්නේ නැති බැඳීමක් තිබෙන සේවය සැපීම. සේවය සැපියුවට පස්සේ කවදද දවසක ඊට අදාළ අයභාරය එදා හඳුනා ගන්නවා. ඒතර අයභාරය හඳුනා ගන්න තැන් දෙකක් තිබුණා නේද? මොකද්ද? යන්ත්‍රය ස්ථාපනය කරාට පස්සේ ඊට අදාළ අයභාරය. සේවය සැපියුවට පස්සේ ඊට අදාළ අයභාරය. ඒ කියන්නේ වෙන් වුණා නේද? අන්න ඒක තමයි මොකද්ද කියන්නේ? වෙන් වෙන්ම වාර්තා කරන්න ඕනේ කියලා. මේ දේ අපි අභ්‍යාසයකින් ටිකක් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. තාම අපි ඉන්නේ පියවර අංක 2.
අපි ඉස්සරහට යනවා. පියවර අංක 3. මොකද ඔය පියවර අංක 3ත් සාකච්ඡා කරාට පස්සේ අපිට නිදර්ශනයකට යන්න පුළුවන්. පියවර අංක 3 තිබුණේ ඔබට මතක ඇති ගනුදෙනුවේ මිල හෙවත් ප්‍රතිෂ්ඨාව තීරණය කිරීම. සරලවම කිව්වොත් විකුණුම් මිල තීරණය කිරීම. ගනුදෙනුවේ මිල කියන්නේ මොකද්ද? නැත්නම් ප්‍රතිෂ්ඨාව කියන්නේ මොකද්ද? අපි දැන් givisුමෙන් පොරොන්දු වුණා ගැනුම්කරුට භාණ්ඩ හා සේවා ලබා දෙනවා කියලා. ඒ පොරොන්දු වෙච්ච භාණ්ඩ හා සේවා ගනුදෙනුකරුට පැවරීම වෙනුවෙන් අපේ ව්‍යාපාරය ගනුදෙනුකරුගෙන් අය කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිෂ්ඨාව මුදල තමයි ගනුදෙනුවේ මිල කියලා කියන්නේ. අපි සීනි කිලෝ එකක් වික්කොත් අපි ඒ ගනුදෙනුකරුගෙන් අපේක්ෂා කරනවා සීනි කිලෝ එකේ මිල. ඒක තමයි ගනුදෙනුවේ මිල. සංකීර්ණ ගනුදෙනුවකදී යන්ත්‍රයක් වික්කොත් එහෙම ඒ යන්ත්‍රය විකුණලා ගනුදෙනුකරුගෙන් ලබා ගන්න අපේක්ෂා කරන මිලක් තියෙනවා. ඒක තමයි ගනුදෙනුවේ මිල. එනිසා මේක සරලව මතක තියාගන්න. පොරොන්දු වෙච්ච භාණ්ඩ හා සේවා ගනුදෙනුකරුට පැවරීම නිසා පැවරීම මගින් ව්‍යාපාරය ඒ ගනුදෙනුකරුගෙන් එකතු කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිෂ්ඨාවට අපි කියනවා ගනුදෙනුවේ මිල කියලා. ඔය මිල බොහෝ විට ස්ථාවර මිලක්. ස්ථාවරයි කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැහැ කියන එක. ස්ථාවරයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ දැන් අපි සීනි කිලෝ එකක් වික්කොත් එහෙම අපි අය කරන මිල වෙනස් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ගනුදෙනුකරු අනුව එහෙම නැත්නම් වෙනත් කොන්දේසියක් මත වෙනස් වෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒ නිසා මේ මිල ස්ථාවරයි. හැබැයි සමහර අවස්ථාවල වෙනස් වෙන්නත් පුළුවන්. අපි කියනවා අපි ණයට භාණ්ඩේ විකුණන්නම්. හැබැයි අනාගතයේ ඊළඟ මාසය තුල ආර්ථිකයේ පොලි අනුපාතය වැඩි වුණොත් නැත්නම් විදේශ විනිමය අනුපාතය වැඩි වුණොත් ඒ වගේ මොනවා හරි කොන්දේසියක් හිටුනොත් එම් අපිට තව වැඩිපුර ගාණක් ඕනේ. ගනුදෙනුකරුට අපි ණයට භාණ්ඩේ විකුණනවා. හැබැයි අපි කියනවා ඊළඟ මාසය තුල ඒවා ගෙවන්න ඕනේ. හැබැයි මේ මාසේ ගෙවනකොට පොලි අනුපාතය වැඩි වෙලා තිබුණොත්, විනිමය අනුපාතය වැඩි වෙලා තිබුණොත්, උද්දමන අනුපාතය වැඩි වෙලා තිබුණොත් ඕනම සාධකයක් මොනවා හරි සාධකයක් වෙනස් වුණොත් ඒ මත ගෙවන ගාණ වෙනස් වෙනවා නම් ඒකට කියනවා වෙනස් වන ප්‍රතිෂ්ඨාවක් හෙවත් මිල කියලා. ඒ වෙනස් වන ප්‍රතිෂ්ඨාව හෙවත් මිලට කියනවා විචල්්‍ය ප්‍රතිෂ්ඨාව කියලා. විචල්්‍ය කියන එක අදහස මොකද්ද? වෙනස් වෙනවා කියන එක. පැහැදිලිද? එතකොට ගනුදෙනුවේ මිල සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ? ස්ථාවරයි. හැබැයි බොහෝ කලාතුරකින් ඒ මිල විචල්්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල ඒ මිලට ලැබෙන්නේ මුදල් නෙමෙයි වෙනත් වත්කමක්. අපි භාණ්ඩ තොගයක් විකුණනවා. ඒ වෙනුවෙන් මුදල් හම්බෙන්නත් පුළුවන්. බොහොම කලාතුරකින් ගනුදෙනුකරුගෙන් වෙන භාණ්ඩ තොගයක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මුදල් නොවන ප්‍රතිෂ්ඨාවකටත් විකිණීමක් සිදු වෙන්න පුළුවන්. මේවා ටිකක් සංකීර්ණ මාතෘකා ඔබ අභ්‍යාස වැඩියෙන් කරනකොට ඕවා ආවරණය වෙයි, තව තවත් අවබෝධ වෙයි. ඒ නිසා මතක තියාගන්න ගනුදෙනුවේ ප්‍රතිෂ්ඨාව හෙවත් මිල කියන්නේ පොරොන්දු වූ භාණ්ඩ හා සේවාවන් ගනුදෙනුකරුට පැවරීම මගින් ව්‍යාපාරය එකතු කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිෂ්ඨාව තමයි මිල කියලා කියන්නේ. ඒ මිල බොහෝ අවස්ථාවල ස්ථාවරයි. ඔය ටික මතක තියාගන්න. අපි පියවර අංක 4ට එනවා. පියවර අංක 4 තමයි දැන් අපි ගනුදෙනුවේ මිල හඳුනාගත්තා. ඒ මිල අපි හඳුනාගත්ත කාර්ය සාධන බැඳීම් වලට බෙදා වෙන් කරන්න ඕනේ. දැන් ඔබම තර්ක කරන්න. යම්කිසි givisumක තියෙන්නේ කාර්ය සාධන බැඳීම් එකයි නම් එකයි තියෙන්නේ. සීනි කිලෝ එකක් විකිණීම. එහෙම නැත්නම් යන්ත්‍රයක් විකිණීම. සරල යන්ත්‍රයක් ගන්නකො. කම්පියුටර් එකක්. එහෙම නැත්නම් printer එකක් විකිණීම. ඒ වගේ තනි බැඳීමක් නම් තියෙන්නේ. ඇත්තටම ඔය පියවර අංක 4 වැඩක් නැහැ. ඇයි ඒ බෙදන්න දෙයක් නැහැනේ. එක බැඳීමයි තියෙන්නේ. බෙදන්න වෙන්නෙම වැඩි ප්‍රමාණයක් තියෙනකරනේ. අපි දන්නවා හවුල් ව්‍යාපාරයක ලාභය බෙදන්න වෙන්නේ අයිතිකරුවන් වැඩි වෙන නිසානේ. අපි තනි පුද්ගල ව්‍යාපාරයක ඔක බෙදුවේ නැහැනේ. එක්කනයි ඉන්නේ. ඒක බෙදන්න වෙන්නෙම පිරිස වැඩි වෙනකොට. ඒ වගේ මෙතනත් බැඳීම් සංඛ්‍යාව වැඩි වෙනකොට තමයි අර හඳුනාගත්ත තීරණය කරපු මිල
ඒ බැඳීම් අතර බෙදා වෙන් කරන්න වෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා බැඳීම් එකයි නම් තියෙන්නේ. බෙදන්න දෙයක් නැහැ. කොහොමත් මේ මිල ඒ බැඳීමට අදාළයි. හැබැයි බැඳීම් වැඩිපුර ගාණක් තියෙනවා නම් එතකොට අර හඳුනාගත්ත මිල ඒ බැඳීම් අතර බෙදන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඒ ගණදුනුවේ මිල බැඳීම් ගණනාවක් තිබුණොත් එකකට වඩා වැඩියෙන් තිබුණොත් ඒ බැඳීම් අතර බෙදන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හිතන්න දැන් විදුලි ජනක යන්ත්‍රයේ උදාහරණේ. එතන අපි හිතමුකෝ අපි එකඟ වුණා විදුලි ජනක යන්ත්‍රය සවි කරලා ස්ථාපනය කරලා වාර්ෂිකව සේවා සපයන්නත් කියලා අවුරුදු 3ක් වගේ කාලයක් යනකම්. දැන් ගණදුනුකරුගෙන් මිල එකතු කරගන්නේ ඔය ඔක්කොටම. සමහර වෙලාවට ප්‍රායෝගිකව අපිට විකුණුම්කරු කියනවා මේකේ සර්විස් එක ෆ්‍රී කියලා. සර්විස් එක ෆ්‍රී කියලා කියනවා. හැබැයි ඒ සර්විස් එකේ මිල අර ගැනුම් මිල තුල අන්තර්ගත වෙනවා. ප්‍රායෝගිකව බලන්න පුළුවන් අපිට. නමුත් විකුණුම්කරු අපිට කියන්නේ ගැනුම්කරුට කියන්නේ ඒකේ සර්විස් එක ෆ්‍රී. හැබැයි සර්විස් එකේ එහෙම නැත්නම් සේවා සඳහා මිල අර ගැනුම් මිල තුල අන්තර්ගත වෙනවා. හරිද? දැන් ඒ වගේ අවස්ථාවක අපි කොහොමද ඒ ගනුදෙනුවේ මිල ඒ බැඳීම් අතර බෙදන්නේ? මං ඉලක්කමක් ගත්තොත් එහෙම විදුලි ජනක යන්ත්‍රය සැපීම සහ වාර්ෂිකව අවුරුදු 3ක් දක්වා සේවා සැපීම සඳහා අය කරන මුළු ප්‍රතිෂ්ඨාව අපි හිතමුකෝ මිලියන 5යි කියලා. මොකද්ද? ඒ යන්ත්‍රය ස්ථාපනය කිරීමට සහ වාර්ෂිකව වර්ෂ 3ක් දක්වා සේවා සැපීමට අය කරන මුළු ප්‍රතිෂ්ඨාව මිලියන 5යි කියලා හිතමුකෝ. දැන් කොහොමද ඔය මිලියන 5 අර හඳුනා ගන්න බැඳීම් දෙකට බෙදන්නේ? ඔක තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ සාමාන්‍යයෙන් ඔක ගණදුනුකරුට කියනකොට කියන්නේ මේ මිලියන 5 එකලේ යන්ත්‍රයට විතරයි සර්විස් එක වට ෆ්‍රී දෙන්නේ කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඕක නෙමෙයි. විකුණුම්කරුගේ පැත්තෙන් එයා මිලකරණය කරනකොට ප්‍රයිසින් කරනකොට ඒ යන්ත්‍රයේ පිරිවැය වගේම සර්විස් එකේ පිරිවැයත් යන්ත්‍රයට දාලා තමයි විකුණලා තියෙන්නේ. අන්තිමේට සමහර වෙලාවට ගැනුම්කරු හේවත් පාරිභෝගිකයා රැවටිලා. පැහැදිලි නේද? එතකොට දැන් අර මිලියන 5 කොහොමද ඔය බැඳීම් දෙක වෙන් කරන්නේ? අතර වෙන් කරන්නේ කොහොමද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක වෙන් කරන්නේ මෙන්න මේ පදනම මත. පදනම තමයි ඒ බැඳීමට තියෙනවා මේක ටිකක් තාක්ෂණික වචනයක් සාපේක්ෂ තනි විකුණුම් මිල කියලා. සාපේක්ෂ තනි විකුණුම් මිල. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ stand alone selling price කියලා. ඒ වචනෙන් තේරුම් ගන්නත් පුළුවන්. stand alone selling price. සාපේක්ෂ තනි විකුණුම් මිල. ඒ කියන්නේ ඒ බැඳීම තනිවම ඉටු කළා නම් අනිත් බැඳීම නැතුව තනිවම ඉටු කළා නම් අය කරන මිල. මම දිගටම භාවිත කළ උදාහරණයක් ගන්නම්කෝ. දැන් විදුලි ජනක යන්ත්‍රය සහ වසරක වාර්ෂික සේවයේ වර්ෂ 3ක් දක්වා මිලියන 5කට ලබා දුන්නා නම් දැන් මිලියන 5 බෙදන්න එපයි බැඳීම් දෙක අතරේ. ඒ බෙදන පදනම මොකද්ද? සාපේක්ෂ තනි විකුණුම් මිල. ඒ කියන්නේ යන්ත්‍රය විතරක් දුන්නා නම් සේවය නැතුව. යන්ත්‍රය විතරක් දුන්නා නම් සේවය නැතුව. අය කරන මිල. ඒක තමයි මොකද්ද? යන්ත්‍රයේ සාපේක්ෂ තනි විකුණුම් මිල. වචනේ අර්ථයෙන් ගන්න තනි විකුණුම් මිල. ඒ බැඳීම පමණක් ඉටු කළා නම් අපි ගණදුනුකරුගෙන් අය කරන මිල. ගණදුනුකරු කිව්වොත් එමු නේ මට සර්විස් එක එපා. යන්ත්‍රය විතරක් දෙන්න. බොහෝ අවස්ථාවල මම ප්‍රායෝගිකව දැකලා තියෙන්නේ ඒත් අර ගණදුනුකරු පොළඹවන්න මිලියන 5ම අය කරනවා. නමුත් ඒකේ වෙනම කතන්දරයක් තියෙන්නේ. නමුත් කමක් නැහැ. අපි හිතමු යන්ත්‍රය විතරක් වික්කොත් එහෙම සර්විස් එක නැතුව අපි හිතමුකෝ මිලියන 4කට විකුණන්න පුළුවන් කියලා. සර්විස් එක නැහැ. යන්ත්‍රය විතරයි. ඒ මිලියන 4 තමයි මොකද්ද? යන්ත්‍රය විකිණීමේ සාපේක්ෂ තනි විකුණුම් මිල. වචනේ අර්ථයෙන් ගන්න සාපේක්ෂ තනි විකුණුම් මිල. ඊට පස්සේ දෙවනි බැඳීමනේ මොකද්ද? වර්ෂ 3ක කාලයක් සඳහා වාර්ෂිකව සේවා සැපීම.
ඒකත් එහෙම බලනවා අපි. කොහොමද? මෙවැනි වෙන මිලදී ගත්ත යන්ත්‍රයකට මෙවැනි වෙනම මිලදී ගත්ත යන්ත්‍රයකට අපි සර්විස් එක සේවය පමණක් දෙනවා නම් අපි අය කරන මිල. හිතන අපෙන් නෙමෙයි යන්ත්‍රය ගත්තේ වෙන විකුණුම්කරුවෙකුගෙන්. එතකොට එහෙම ගත්ත යන්ත්‍රයකට අපි සර්විස් එක සේවය පමණක් දෙනවා නම් අපි අය කරන මිල. අපි හිතමු මිලියන 1ක් අය කරනවා කියලා. ඒක තමයි මොකද්ද? සේවය සැපීමේ සාපේක්ෂිත විකුණුම් මිල. දැන් දෙකම ලබා දුන්නොත් අපි මිලියන 5ක් අය කරා. එතකොට යන්ත්‍රය විතරක් ගත්තා නම් අපෙන් ගැනුම්කරු විසින් මිලියන 4ක් අය කරා. සේවය විතරක් ගත්තා නම් වෙන ගත්ත යන්ත්‍රයකට මිලියන 1ක් අය කරා. එතකොට මිලියන 4යි 1යි තමයි මොනවද? ඒ කාර්ය සාධන මැදීමේ සාපේක්ෂිත විකුණුම් මිල. අන්න ඒක මත පදනම්ව ගනුදෙනුවේ මිල බෙදා හරින්න ඕනේ. මම නැවත කියනවා. අපිට ඕනම දෙයක් තේරෙන්න, අවබෝධ වෙන්න, ඒ දෙයට ඇතුළත් වෙලා නිරත වෙන්න ඕනේ, කරන්න ඕනේ. ඒ නිසා මේක හොඳටම තේරෙන්න අභ්‍යාස කරන්න ඕනේ. අපිත් අභ්‍යාසයක් කතා කරනවා. නමුත් ඔබ තවත් අභ්‍යාස හුරු පුරුදු කරන්න. එතකොට මේ සංකල්ප තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ අනුව අපිට පැහැදිලි කාර්ය සාධන මැදීම් අතර මිල බෙදා වෙන් කරන්නේ සාපේක්ෂ තනි විකුණුම් මිල මත. මම මෙන්න මෙහෙම ලිව්වොත් එහෙම මගේ උදාහරණයට අනුව යන්ත්‍රය සහ සේවා සැපීම කියන දෙකටම අපි අය කළා මිලියන 5ක්. එතකොට මම කිව්වා දැන් මේ තියෙන්නේ යන්ත්‍රය සහ සේවය. යන්ත්‍රය සහ සේවය. හැබැයි යන්ත්‍රය විතරක් වික්කනම් මම කිව්වා අය කරන මිල මිලියන 4යි කියලා. ඒ වගේම සේවය පමණක් සැපෙවුවා නම් ඒ කියන්නේ වෙන මිලදී ගත්ත යන්ත්‍රයකට මේ වගේ සර්විස් එකක් විතරක් දුන්නා නම් මේක මම කියන්නේ යන්ත්‍රය පමණක් කියලා. ඒ වගේම සේවය පමණක් මිලියන 1යි. ඔබ තර්ක කරන්න. ගිණුම්කරණය කියන විෂය තුල තර්කානුකූලව හැකියාව තියෙන්න ඕනේ. ඒ තර්කානුකූල හැකියාව නැති වුණොත් ගිණුම්කරණය කියන්නේ ඊටමත් අපහසු අමාරු විෂයක් වෙනවා. දැන් හිතන්න. ඔබ ගනුදෙනු කරුණා මේ බැඳීම් දෙක වෙන වෙනම ගත්තා නම් ඒත් ගෙවන්න වෙන වටිනාකම කීයද? 4යි 1යි 5යි. දෙකම ගත්තා නම් ඒත් ගෙවන්න වෙන වටිනාකම 5යි. ඒ කියන්නේ මේ බැඳීම් දෙක එකතු කරලා ඒ කියන්නේ බැඳීම් දෙකම එකම කෙනාගෙන් මිලදී ගත්තා කියලා වාසියක් තියනවද? නැහැ. වාසියක් නැහැ. ඇයි? වෙන වෙනම ගත්තා නම් ඒත් 4යි 1යි 5ක් ගෙවන්න ඕනේ. එකටම ගත්තා නම් මේ බැඳීම් දෙකම ඒත් 5ක් ගෙවන්න ඕනේ. ඒ නිසා අර දෙකම එක කෙනාගෙන් ගත්තා කියලා වාසියක් වෙලා නැහැ. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව වැඩිපුර ගන්නකොට ගැනුම්කරුට වාසියක් හම්බ වෙනවා. නේ? ඔබ බොහෝ විට වෙළඳ පොලෙන් යෝගට් ගන්නකොට අම්මා තාත්තගෙන් අහන්න. වැඩිපුර ගන්නකොට 4ක් ගන්නකොට එකක් නොමිලේ. ඒ වගේ සාමාන්‍යයෙන් වැඩිපුර ගන්නකොට වට්ටමක් හම්බ වෙනවා, වාසියක් හම්බ වෙනවා ගනුදෙනුකරුට. සබන් කැට ගන්නකොට කීපයක් එකතු කරලා ගත්තොත් එහෙම යම් රුපියල් ගානක වාසියක් හම්බ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරික ලෝකේ බැඳීම් කීපයක් ඒකාබද්ධ කරපුවාම ඒ බැඳීම් ටික සියල්ලම ගනුදෙනුකරුට දෙනවා නම් අය කරන මිල වැඩිද අඩුයිද? අඩුයි. ඒ නිසා සාමාන්‍යයෙන් මෙතෙන්දී මේ දෙක එකතු කරපුවාම ලැබෙන මිලම අය කරන්නේ නැහැ. එහෙමනොත් ඒක ලොකු ආකර්ෂණීය තියෙන විකිණීමක් නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් විකුණුම්කරුවන් කරන්නේ මේ දෙකම එකතු කරලා දෙන නිසා මේකට පොඩි වට්ටමක් දෙනවා. අපි හිතමු අය කරන්නේ දෙකම ගන්න නිසා 5ක් නෙමෙයි අය කරන්නේ 4ක්. පැහැදිලිද? එතකොට බැඳීම් වැඩි වෙන්න බොහෝ විට වට්ටමක් හම්බ වෙනවා විකුණුම්කරුගෙන් ගැනුම්කරුට.
එතකොට දෙකම ගත්ත නිසා 4යි අය කරේ. වෙන වෙනම ගත්තනම් 5ක් ගෙවන්න වෙනවා. එන වට්ටම කීයද? එකක් හම්බ වෙනවා. මිලියන එකක් හම්බ වෙනවා. ඒකත් එක්ක අපිට ගැටලුවක් එනවා. ඒ වට්ටම බෙදන්නේ කොහොමද? ඒ වට්ටමත් බෙදන්න ඕනේ බැඳීම් අතරේ. ඒ නිසා මෙතන මතක තියාගන්න අපි ඉන්නේ පියවර අංක 4. ඒකෙදි ගනුදෙනුවේ මිල බැඳීම් වලට බෙදා වෙන් කරනකොට බෙදන්න වෙන්නේ ඒ බැඳීමේ සාපේක්ෂ තනි විකුණු මිල මත එතෙන්දී වට්ටමක් හිමි වෙන්නත් පුළුවන්. හරිද? මම චුට්ටක් සංකීර්ණ දෙයක්ත් කතා කරොත් එහෙම සමහර වෙලාවට සමහර බැඳීම් වලට වට්ටම් හම්බෙන්නේ නැහැ. හැබැයි සමහර බැඳීම් වලට වට්ටම් හම්බ වෙනවා. ඇත්තටම මේක හොඳට තේරෙන්න ප්‍රායෝගික දැනුමක් ඕනේ. අපි හිතමු අපි CCTV කැමරා පද්ධති විකුණන්නේ කියලා. එතකොට CCTV කැමරා පද්ධතියක් විකුණනවා ගනුදෙනුකරුට. ඒත් එක්කම අපි වසරක සේවයක් හරි වසර දෙකක සේවයක් දෙනවා. අපි විකුණද්දි කියනවා අපි කැමරා පද්ධතියට වට්ටමක් දෙන්නම්. හැබැයි සර්විස් එකට වට්ටමක් දෙන්නේ නැහැ. ඒ නිසා සමහර අවස්ථාවලදී සමහර බැඳීම් වලට වට්ටම් හම්බෙන්නේ නැහැ. හරිද? සමහර බැඳීම් වලට වට්ටම් හම්බෙන්නේ නැහැ. ඔය සියල්ල අපි අභ්‍යාසයකින් කතා කරමු. නමුත් ඊට කලින් මම කිව්වා වට්ටමක් ඇති වෙන්න පුළුවන් මේ එකකට වඩා වැඩියෙන් කාර්ය සාධන මැදීම් තියෙනකොට ගිවිසුම තුළ. එහෙම වට්ටමක් තිබුණොත් ඒ වට්ටමත් බෙදා හරින්න ඕනේ මොන පදනමටද මතක තියාගන්න. මෙන්න මේ සාපේක්ෂ තනි විකුණුම් මිල මත. සාපේක්ෂ තනි විකුණුම් මිල මත. අපි දැන් අර උදාහරණ ගත්තොත් එහෙම අපි හිතමු බැඳීම් දෙකක් තිබුණා. ඉස්සෙල්ලා උදාහරණේ යන්ත්‍රය ඊට පස්සේ සේවය. එතකොට අපි ගත්ත තනි විකුණුම් මිල මම කිව්වා යන්ත්‍රය විතරක් සැපෙව්වොත් එහෙම මිලියන 4ක් අය කරනවා කියලා. සේවය විතරක් තනියම ගත්තොත් මිලියන 1ක් අය කරනවා කිව්වා. එතකොට වෙන වෙනම ගත්තනම් අපිට ගනුදෙනුකරුගෙන් 5ක් ලැබෙන්න ඕනේ. මිලියන 5ක් ලැබෙන්න ඕනේ. හැබැයි ගනුදෙනුකරුවෙක් මේ දෙකම ගන්නවා. හරි? එතකොට අපි අය කරන්නේ මිලියන 4යි කියලා හිතමු. මිලියන 4යි කියලා හිතමු. එතකොට මේ මිලියන 4 කොහොමද මේ දෙන්න අතර බෙදන්නේ? පළවෙනි බැඳීම සහ දෙවෙනි බැඳීම අතර බෙදන්නේ කොහොමද? ඒ බෙදන එක තමයි කියන්නේ වෙන් කිරීම කියලා නේ. ගනුදෙනුවේ මිල බැඳීම් අතර වෙන් කරන්න ඕනේ. වෙන් කිරීම. ඉතින් මේක ඇත්තටම ගණිතමය කටයුත්තක්. මේක බෙදන්නේ සාපේක්ෂව. මේ බලන්නකෝ. 5ටම අය කරන්නේ 4යි නම් මොකද්ද 5ටම අය කරන්නේ 4යි නම් 4කට කීයක් අය කරන්න ඕනේද? ගණිතමය ගැටලුවක් තියෙන්නේ. නේ? එහෙනම් මේ මිල හොයාගන්න පුළුවන් එක ගිණුම් කරන ඇත්තටම ගැටලුවක් නෙමෙයි. ගණිතමය ගැටලුවක්. 5ටම අය කරන්නේ 4යි නම් මේ 4ට කීයක් අය කරන්න ඕනේද? අපි බැලුවොත් එහෙම 5ට 4ක් අය කරනවා. 5 සඳහා 4ක් අය කරනවා. එහෙනම් මේ 4ට කීයක් අය කරන්න ඕනේද? අපිට උත්තරයක් ඒ. ඊළඟට මෙතන බලන්නේ 5ට අය කරන්නේ 4යි නම් එකට කීයක් අය කරන්න ඕනද? ඔබ බැලුවොත් එහෙම මේක කැල්කියුලේට් එක එහෙම නැත්නම් වෙනත් මොනවා හරි ගණනය කිරීමේ යන්ත්‍රයක ගණනය කරලා ඔබට හම්බෙයි 4 බෙදීම 5 කියන්නේ 0.8යි නේද? 40 ඉදුවත් 5න් 8යි වගේ 0.8යි නෙන්නේ. 0.8න් වැඩි කරොත් එහෙම මෙතන 0.8යි 0.8න් 4 වැඩි කරොත් එහෙම 3.2යි. මෙතන බැඳීම් දෙකක් විතරක් තියෙන නිසා ඕනනම් ඉතුරු ගාන
හිතලා ගන්නත් පුළුවන්. කොහොමද 4න් 3.2ක් අඩු කරාට පස්සේ 0.8යි. නේ? එහෙම නැත්නම් මේ අනුපාතයෙන් වැඩි කරන්න පුළුවන්. 4 බෙදීම 5 කියන්නේ 0.8යි. 0.8 වැඩි කිරීම 1 කියන්නේ 0.8ක් එනවා. මොන දැන් තේරෙන්න ඕනේ. මේ සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන තමයි අපි මේ ගනුදෙනුවේ මිල 4 කියන එක බෙදුවේ මේ බැඳීම් දෙක අතරේ. එතෙන්දී මම කිව්වා සමහර අවස්ථාවල වට්ටම් හිමි නොවෙන්න පුළුවන් සමහර බැඳීම් වලට. මම ඒ වගේ උදාහරණයකුත් ගන්නම්. අපි හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක්. බැඳීම් දෙකක් තිබුණා යන්ත්‍රය සහ සේවා සැපීම. ඒ වගේ තනි විකුණුම් මිල තිබුණ සාපේක්ෂව 4යි 1යි. සාපේක්ෂ තනි විකුණුම් මිල 4යි 1යි. එතකොට 5යි. හැබැයි මේ බැඳීම් දෙකම ගනුදෙනුකරු ගත්ත නිසා අපි අය කරන්නේ 4යි. දැන් මේ 4 බෙදනකොට අපි හිතමු අපිට කියනවා සේවය සඳහා නම් වට්ටම් දෙන්නේ නැහැ. සේවය සඳහා වට්ටම් දෙන්නේ නැහැ. එන සේවය සඳහා වට්ටම් දෙන්නේ නැත්තම් නේ මෙතන වට්ටමක් දීලා තිනෝනේ. 1න් 0.8ක් අඩු කරාම 0.2ක වට්ටමක් දීලා තිනවා. මෙතන 4න් 0.3.2ක් අඩු කරපුවාම 3.2ක් අඩු කරාම 1.8ක 8ක වට්ටමක් දීලා තිනවා. හැබැයි මෙතන අපිට කිව්වොත් එහෙම කිවිසුමේ සේවා සඳහා වට්ටමක් දෙන්නේ නැහැ කියලා. එහෙනම් මෙයාට අය කරන්නේ 1යි. වට්ටමක් දෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ සේවයට වට්ටමක් දෙන්නේ නැහැ. එහෙනම් ඒ සේවයේ සැපෙවුවට පස්සේ හඳුනාගත යුතු අය බාරේ කීයද? 1යි. එහෙමනම් ඉතින් මේ ඉතුරු බැඳීම හොයාගන්න පුළුවන් නේ කොහමද? 4න් 1ක් සේවය නම් යන්ත්‍රයට 3ක් වෙන් වෙන්න ඕනේ. ඔන්න ඔහොම සංකීර්ණ අවස්ථා තියෙන්න පුළුවන්. එතන තියෙන ගණිතමය ගැටලුවක් මිසක් ගිණුම් කරන ගැටලුවක් නෙමෙයි. ඒ නිසා ගැටලුව හොඳින් අවබෝධ කරගෙන අපි ගනුදෙනුවේ මිල ඒ බැඳීම් අතර බෙදා වෙන් කරන්න ඕනේ. දැන් මෙහෙම බෙදන්නේ ඇයි? ඕනම දෙයක් කරනකොට අරමුණක් තියෙන්න එපා. ඒ වගේ මේ බෙදුවේ ඇයි? බෙදුවේ ඇයි? මේ දෙක එකිනෙකට වෙන් වූ යැපෙන්නේ නැති බැඳීම්. නේ? යැපෙන්නේ නැති බැඳීම්. හරි? යන්ත්‍රය සහ සේවය කියන්නේ. එහෙනම් මම කිව්වා යැපෙන්නේ නැති බැඳීමක් නම් වෙන වෙනම වාර්තා කරන්න ඕනේ. ඒක තමයි මේ කලේ. එහෙනම් හිතන්න විකුණුම්කරු යම් කිසි දවසක යන්ත්‍රය සපයනවා සහ ස්ථාපනය කරනවා. එහෙනම් මට කියන පළවෙනි උදාහරණය මගේ යන්ත්‍රය සැපෙවුවා නම් විකුණුම්කරු හඳුනාගත යුතු අයබාරය කීයද? යන්ත්‍රය සැපෙවුවා නම් විකුණුම්කරු හඳුනාගත යුතු අයබාරය 3.2යි. ඊට පස්සේ අපි හිතමුකෝ යම් කිසි මොහොතක සේවය සැපෙවුවා කියලා. එහෙනම් හඳුනාගත යුතු අයබාරය 0.8යි. ඒක තමයි වින් වෙන්ව වාර්තා කරනවා කියලා කියන්නේ. දෙවෙනි උදාහරණේ බැඳීම් දෙකයි එකිනෙකට යැපෙන්නේ නැති ඒවා. සේවය කියන්නේ යන්ත්‍රය කියන්නේ. එතකොට එකිනෙකට යැපෙන්නේ නැති ඒවා. ඒ නිසා යන්ත්‍රය සැපෙවුවට පස්සේ 3ක අයබාරයක් හඳුනා ගන්නවා. කවදරි දවසක සේවය සැපෙවුවට පස්සේ 1ක අයබාරයක් හඳුනා ගන්නවා. ඉතින් මේ අනුව අපි කතා කරා පියවර අංක 4 දක්වා. හැබැයි අභ්‍යාස කතා කරේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාවෙම ඊළඟ වැඩසටහනේදී පියවර අංක 5 ඇතුළුව නිදර්ශන ගණනාවක් සාකච්ඡා කරන්න. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.